නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ අර්ථ රසපිරි ජාතක කතා මේ උතුම් සද්ධර්ම දේශනාවට වෛද්‍ය වින්ද්‍යා කණ්ඩලම මහත්මිය, චරිත යටවර මහත්මයා සහ කුමාරී යටවර මහත්මිය විසිනුයි දායකත්වයන් දරන්නේ. සෙනරත් බණ්ඩාර යටවර පියාණන්ගේ උපන්දිනයේ නිමිත්තෙන් ආදරණීය පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම කුමාරී යටවර ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් දෙමාපියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික සුව පහසුවම සැලසේවා, ධර්මාවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියන අදහසිනුයි ඒ දරුවන් විසින් අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. දෙමාපියන්ට සැලකීම කියලා කියන්නේ, දෙමාපියන්ගේ ගුණ සිහි කිරීම කියලා කියන්නේ, මව්පියන්ට ගරු සත්කාර දැක්වීම කියලා කියන්නේ ජීවිතයක් ඇතුලේ උපදවාගත යුතු ඊටාම වටින ගුණයක්. ඊටාම වටින ගුණයක්. යම් දරුවෙක් මව්පියන්ගේ ගුණ හඳුනනවා නම් ඒකේ දරුවා ගාව තියෙන ලස්සන ගුණයක්. යම් කෙනෙක් ගුරුවරුන්ගේ ගුණ හඳුනනවා නම් ඒකේ මේ ගෝලයා ළඟ තියෙන ලස්සන ගුණයක්. යම් කෙනෙක් Tamanට උදව් කරපු කෙනාගේ උපකාරය නිතර සිහි කරනවා නම් ඒක මිනිස්සෙක් ළඟ තියෙන ලස්සන ගුණයක්. පින්වතුනි, ගුණධර්ම, වටින දේවල්, ලස්සන ගතිගුණ අපි මේ ජීවිතේ ආසාවෙන් එකතු කරන්න ඕන. මැණික් එකතු කරගන්නවා වගේ, ධනෙ එකතු කරගන්නවා වගේ, ආභරණ එකතු කරගන්නවා වගේ අපි අර වටිනා ගුණධර්ම එකතු කරන්න ඕන. ජීවිතයට බද්ධ කරගන්න ඕන. කවදාවත් නොවටිනා එකක් මේ ජීවිතයට සම්බන්ධ කරගන්න එපා. නොවටින පුරුද්දක් ජීවිතයට ලං වෙන්න දෙන්න එපා. මොකද නොවටිනා පුරුද්දක් ජීවිතයට ලං වුණොත් ඒ පුරුද්ද සමහරවිට අපට සංසාරෙන් සංසාරයට බලපානවා. සසර පුරුද්ද කියන එක ජීවිතයකට එන විදිහ පින්වතුනේ, සංසාර ගමන ගැන මුළුමනින්ම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි තේරුම් ගන්න තියෙන්නේ. සසර පුරුදු කියන ඒවා අපේ පස්සේ එන හැටි. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා උදෙසා ආරාධනාවක් ලැබුණා වෙළඳ පිරිසකකින්. ওই සැවැන්නුවර වෙළෙන්දෝ ටික එකතු වෙලා කතා වුණා. රැයක් එළි වෙනකන් අපි බණ අහමු කියලා. එතකොට මේ වෙළෙන්දන්ගේ වෙළඳසැල් භූමියේම, පොළ පැවැත්වෙන භූමියේම ලස්සන දහම් මණ්ඩපයක් සකස් කළා. ওই දහම් මණ්ඩපය සකස් කරලා එදා බණ අහන්න එකතු වුණා සියලු දෙනා. බණහන්ට එකතු වෙලා පින්වතුනි ආසාවේ බණපද ටික හැමදෙනා ඇහුවා. ඔතන හිටියා 3 දෙනෙක්. ඒ 3 දෙනා
බණ අහන පිරිස අතරේ කැපී පෙනුණා. ඒ තුන්දෙනාගේ ගති ලක්ෂණ නිසා. එක්කෙනෙක් ඇවිල්ලා ඉස්සරහාම බණ අහන්න වාඩි වුණා. වාඩි වෙලා මෙයා බණ කියන ස්වාමීන් වහන්සේ දිහා ඔළුව උස්සලාවත් බලන්නේ. බිම වාඩි වෙලා ඇඟිල්ලෙන් පොළව හාරනවා. බණ කියලා ඉවර වෙනකොට සෑහෙන හැරිල්ලක් මෙයා හැරුවා. හැමතිස්සෙම ඇඟිල්ලෙන් පොළව හාර තමයි බණ අහන්නේ. ඉතින් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාටත් මෙයා ගැන අවධානය යොමු වුණා. තව එක්කෙනෙක් අර දහම් මණ්ඩපේ හදනකොට වහලේ උදෙසා මැද්දේ කණු හිටවනවනේ. ওই කණුවකට පිට දීලා වාඩි වුණා. වාඩි වෙච්ච මේ මිනිස්සයා අනිත් ප්‍රජාව ආසාවෙන් බණ අහද්දී ඒ මිනිස්සු මැද ගොරවා නිදි. ස්වාමීන් වහන්සේලාට ඒ පුද්ගලයා ගැනත් විශේෂ අවධානයක් ඇති වුණා. තව එක්කෙනෙක් එයා බණ ඇසීම පිණිස හිටියේ ධර්මශාලාවේ කෙළවරකට වෙන්න. එතන පොඩි අතු කෑල්ලක් ගහක පොඩි අතු කෑල්ලක් ධර්මශාලාව ඇතුළට ඇවිල්ලා තිබුණා. මෙයා අත් අල්ලගත්තා. අත් අල්ලගෙන බණ කියන දිහාත් බලාගෙන මෙයා අත්ත හොල්ලනවා. බණ අහලා ඉවර වෙනකන් අර අත්ත හොල්ල තමයි මෙයා හිටියේ. තුන්දෙනෙකුගේ විශේෂ ගති ලක්ෂණ තුනක්. ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කළා. ඒ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් මහණෙනි කොහොමද මිනිස්සු සුවසේ බණ ඇහුවාද? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ධර්ම දේශනා සාර්ථකයි. මිනිස්සු බොහොම ආසාවෙන් බණ ඇහුවා. හැබැයි ස්වාමීනි තුන්දෙනෙකුගේ අමුතු පහේ ගති ලක්ෂණ තිබ්බානේ. ස්වාමීනි අච්චර මහා ප්‍රජාවක් දහස් ගාණක් බණ අහද්දී මේ තුන්දෙනාට ඒ ගැන වගක්වත් නැහැ. එක්කෙනෙක් පොළව හාරනවා, එක්කෙනෙක් ගොර ඇද නිදාගත්තා, එක්කෙනෙක් අත්තක් හොල්ල හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සසර පුරුද්ද ඔය. සංසාර පුරුද්ද. සංසාර ගමනේ පොළව හාරපු පුද්ගලයා තිරිසන් යෝනියේ දීර්ඝ කාලයක් ඉපදී සිටියා කියනවා ගැඩවිලෙක් වෙලා. ගැඩවිලාට ඉතින් හාරන එකමනේ ජීවිතේ. ආත්ම භාව ගණන් පොළව හාරලා පුරුද්ද මිනිස්සෙක් වෙනත් හාරනවා. බලන්න බින්දුතුනි සංසාරය. මේ සසර ගමන. මේ සංසාර ගමනේ අපිට යන්න වෙන ඉරණම් කතාව බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින්මයි පින්වතුනි පැහැදිලි කරගන්න තියෙන්නේ. ඒකද අපි මේ ලෝකේ ජීවත් වෙනකොට වෙන විෂය ධාරා ඉගෙන ගත්තට අපිට ඒක මේ ජීවිතේට යම් ජීවිත පැවැත්මක් හදාගන්න විතරනේ උදව් වෙන්නේ. අපි සමහරවිට මේ ජීවිතේ යම් ඉදිකිරීමක් ගැන හොඳට තේරුම් ගැනීමක් කරයි. එක්ක තාක්ෂණික උපකරණයක් ගැන තේරුම් ගැනීමක් කරයි. එක්ක මේ ශරීරය ගැන තේරුම් ගැනීමක් කරයි. එක්ක මේ යම් භෞතික පැවැත්මේ තියෙන මේ දේවල් සිද්ධ වෙන්නේ මේ නිසා කියලා අපි ඔය වගේ මොනවා හරි දෙයක් නේ පින්වතුනි අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. නමුත් බලන්න අපේ සංසාර කතාව. අපේ සංසාර කතාව ගත්තාම අපි හැමදෙනාම මේ ලෝකේ මොනවා හරි කර ජීවත් වෙලා මෙතනින් මිය පරලෝ යනවා කියලා එකක් තියෙනවමනේ. කිසිම මිනිසෙකුට අවස්ථාවක් ලැබුණේ නැහැ නේ නොමැරි සදාකාලික වෙන්න. හැමෝම මැරිලා යනවා. මේ ලෝකේ මේ විශ්වය ගැන විශාල වැටහීමක් හදාගන්න උත්සාහ කරන විද්‍යාඥයෝ ඉන්නවා. බලන්න මේ කාලේ වෙනකොටත් බොහෝ දියුණු රටවල් වල අභ්‍යවකාශ සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යයනය කරන විද්‍යාඥවරු ඉන්නවා. ඒ අය මුළු ජීවිත කාලෙම මේකට කැප කරනවා. හැබැයි බලන්න එයාගේ ජීවිත කාලය ඇතුලේ එයා එක කර ඉඳලා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ අපි එයා ගැන කතාවක් කරනවා. එයා මේ විදිහට සේවය කළා කියලා. හැබැයි ඒක එතනින් කතාවක් විතරයි. ඒක ඉවරයි. අර කෙනාට එතනින් පස්සේ වෙන්නේ මොකද්ද? ඒක ගැන අපි කවුරුත් දන්නේ නැහැ. ඒක ගැන දන්නේ බුදුමන ඇසු කෙනෙක්. එයා ඉවරයක් නැති ගමනකට යොමු වුණා කියලා දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසු කෙනෙක්.
එයා දුක්ඛිත සංසාර ගමනේ තවත් යම් හෝ නිවස්නයකට ගියා කියලා දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගත්ත කෙනෙක්. බලන්න සංසාර ගමනේ එක එක නිවස්නවල ඉපදී ඇවිල්ලා ගැඩවිල් යෝනි උපන්න කෙනා එක දිගට ගැඩවිලෙක් වෙච්ච නිසා ගැඩවිලාගේ ගති ලක්ෂණේ එයාගේ මනුස්ස ජීවිතයට පිහිටලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගොරෑදෑද නිදාගත්තේ ඒ කෙනා එක දිගට තිරිසන් යෝනියේ උපන්නා පිඹුරු ආත්මේ පිඹුරෙක් වෙලා උපන්නා කියනවා ආත්ම භාව ගණන්. ඒ පිඹුරා වෙලා සති ගණන් මාස ගණන් ගොරව නිදාගත්ත පුරුද්ද මේ මිනිස්සෙක් වෙනකොටත් එහෙමයි. යම් හෝ තැනක යනවාද පිඹුරා වගේ නිින්ද යනවා. සසර පුරුදු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය අත්තක් හොල්ලා බණ අහපු පුද්ගලයා ඒත් සසර පුරුද්දක් තිරිසන් යෝනියේ වඳුරු ආත්මේ උපන්නා. වඳුරා වෙලා ওই කම්මැලිකමේ ගස් උඩ නැගගෙන අතු හොල්ලා හිටපු පුරුද්ද මිනිස්සෙකු නමක් තියෙනවා. සසර. ඉතින් අද ජාතක කතාවෙමුත් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ සසර පුරුද්දක් ගැන. මේ ජාතක කතාවෙන් අපිට ගන්න තියෙන අර්ථය තමයි පින්වතුනි. සසරට පුරුදු ඇති කර ගන්න ඕන හොඳ ඒවා. නරක පුරුද්දක් සංසාරයට ඇති කර ගත්තොත් ඒක සංසාරයට තමන්ගේ පස්සේ ඇවිල්ලා ඒක තමන්ගේ ජීවිතයට අයහපත පිණිසම පවතිනවා. එහෙම එකක් බුද්ධ කාලේ සිද්ධ වුණා. ওই කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එක භික්ෂුන් වහන්සේ නමක් ওই කාලේ හිටියා. ඒ භික්ෂුව බහුභාණ්ඩිකයි. බහුභාණ්ඩික කියලා කිව්වේ පින්වතුනි පිරිකර ගොඩාක් එකතු කරනවා. තමන්ට දායකයෝ පූජා කරන පිරිකර සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා කරන්නේ පොදු ගබඩාවකට දාන එක. පොදුවේ භික්ෂු සංඝයා උදෙසා තියෙනවා පොදුවේ ගබඩාව. ඒ ගබඩාවේ තමයි භික්ෂුන්ට ලැබෙන පිරිකර තැන්පත් කරන්නේ. එතකොට යම් අවශ්‍යතාවයක් තියෙන භික්ෂුවක් ගබඩාව බාරව ඉන්න භික්ෂුවට කියලා තමන්ගේ අවශ්‍යතාවය සපුර ගන්නවා. දැන් මේ භික්ෂුන් වහන්සේ ඒක අනුගමනය කළේ නැහැ. මෙයා කරන්නේ තමන්ට ලැබෙන පිරිකරේ තමන්ගේ කුටියේ තියාගන්නවා. පිරිකර තියාගෙන අවසානයේ කුටියෙන් භාගයක් පිරිකර පිරුණා. එසේ පිරිකර පිරීතියෙද්දී වැහි කාලය ආවා. මේ පිරිකර විදිහට ඉතින් භික්ෂුන්ට ගොඩාක් ලැබෙන්නේ පින්වතුනේ සිවුරු, අඳන ඔය වගේ දේවල්නේ. ගොඩක් මේ රෙදි පිළිනේ වැඩිපුර ලැබෙන්නේ. වැහි කාලේ ආව විතරයි කුටිය හීතල වුණා. කුටියේ සීතලට අර රෙදි පිළිවෙල පුස් හට ගන්න පටන් ගත්තා. දැන් කුටියේ දොර අරින්න බෑ පුස් ගඳ. එතකොට මේ භික්ෂුව කල්පනා කර හිටියා දැන් මේ මගේ පිරිකර ටික පුස් වැදෙන්න නොදී බේර ගන්න ඕන. පායන දවසක් ආවනම් හොඳයි කියලා හිතිද්දි එක දවසක් තදට පෑයුවා. එදා මෙයා හනිකට වැල් බැඳලා අර පිරිකර ටික ඔක්කොම එළියට දාලා මේ පිරිකර වේලන්න පටන් ගත්තා. පිරිකර වේලනකොට මෙතනින් වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වඩිනවා. වැඩම කරන භික්ෂුන් වහන්සේලාට පේනවා 20ක 30ක බඩු මෙයාගේ කුටියේ ඉස්සරහා. ඒ භික්ෂුන් වහන්සේලා ඇහුවා "ඇවත්නි මෙච්චර මේ බඩු කන්දරාව මේ කුටියේ 20ක්වත් ඉන්නවද?" කියලා ඇහුවා. තර භික්ෂුව කිව්වා "අනේ නෑ ස්වාමීනි මේ මගේ පිරිකර ඉතින් මගේ දායකයෝ පූජා කරපුවා මං තියාගත්තා" කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලා අනුකම්පාවෙන් අවවාද කළා. අනේ ආයෂ්මතුනි මොකද්ද ඔය වැඩේ තේරුම? ග්‍රහ ජීවිතේ ගත කරන ගිහි අයනේ ඔහොම තම තමන්ගේ බඩු මුට්ටු එකතු කරගන්නේ. පැවිද්දෝ වන අපට බඩු මුට්ටු එකතු කර ගැනීම බාධාවක් නේ. ඒ නිසා ආයෂ්මතුනි බහුභාණ්ඩික වෙන්න එපා. ඔය පිරිකර ටික ඔක්කොම ගබඩාවට දාන්න කිව්වා. සංඝයාගේ පොදු පරිහරණයට. එතකොට මේ භික්ෂුව අකමැති වුණා. කේන්ති ගත්තා. ඒකට එක ටික කියන්න ලැහැත්ති වුණා. එතකොට භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා දැන් මෙතන අර්බුදයක්. ඒ භික්ෂුන් කිව්වා හරි.
අපි එහෙනම් යමු භාග්‍යතුන් වහන්සේ ළඟට. බුදුරජාන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේක විසඳගමු. මේ භික්ෂුවව නිකම් බලෙන් වගේ බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන එනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සැවැන් නුවර ධම්සභා මණ්ඩපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම දහම් දෙසනවා. මේ භික්ෂුවව එතෙන් එකතු කරගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ දුරදීම දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මොකෝ ඔය භික්ෂුව අකමැත්තෙන් වගේ ඇදගෙන ඉන්නේ? ඒතර භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි මේ භික්ෂුව බහුභාණ්ඩික වෙලා මෙච්චර සැහැල්ලුවෙන් ලස්සනට පැවිදි ජීවිතයක් ගත කරන්න තියෙද්දී දායකයෝ දෙන පිරිකර තමන්ගේ කුටියේ ගොඩ ගහගෙන ඒවා පුස්කාලා දැන් මේ භික්ෂුව බහුභාණ්ඩිකයෙක් වීම නිසා මහා අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ හැටි ස්වාමීනි අපි දැක්කා. අපි අවවාද කරන්න යනකොටත් අපිත් එක්ක මෙයා ගැටෙන්න එනවා. ඒ නිසායි ස්වාමීනි මේ එකතු කරන් ආවේ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව ඔබ මේ බොහෝ සිවුරු පිරිකර රැස් කරගෙන තමන්ගේ කුටිය ගොඩ ගහගෙන ඉන්නවායි කියන්නේ? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා ඈ භික්ෂුව තමන්ගේ අවශ්‍යතාවයට වඩා බොහෝ සිවුරු පිරිකර රැස් කරගන්නට හේතුව මොකද්ද? මොකක්ද දැන් ඔච්චර පිරිකර තමන්ගේ කුටියේ තියාගත්ත කියලා ඇති වැඩේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මේ වචනේ අහනකොට කේන්ති ගියා. මෙයා කිපුණා. කිපිච්චි හිතින් බුදුරජාණන් වහන්සේට කියනවා එහෙමනම් මට කියන්නේ මෙහෙම ඉන්න කියලාද? මට මොකුත් තියාගන්න එපා කියලාද කියන්නේ? එහෙම කියලා අච්චර මහා පිරිසක් මැද සිවුරු අඳන සියල්ල කඩලා දැම්මා. සිවුරු අඳන සියල්ල කඩලා දාලා තනිකර නිරුවදින් හිටගත්තා. විලි ලැජ්ජාව නසාගත්තා. අර මහා පිරිස මැද කිසිම ලැජ්ජාවක් නැතුව තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කළා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මැද්දේ. එතකොට ඉක්මනට උපාසක පිරිසක් එතෙන්ට පැමිණිලා මේ ඒ භික්ෂුවගේ ශරීරය වැහුවා. ශරීරය වහලා කොනකට කරගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව ගැන මෙහෙම කියනවා බලන්ට මහණෙනි මේ භික්ෂුව තමන්ගේ මාන්නක්කාරකම නිසා මාන්නේ මුල් කරගෙන විලි ලැජ්ජාව නසාගත්ත හැටි. තමන්ගේ තිබුණු මාන්නක්කාරකම කියන දුර්ගුණේ මුල් කරගෙන ඒකටම පටලැවිලා විලි ලැජ්ජාව කියන එක නසාගත්ත හැටි. විලි ලැජ්ජාව වනසාගෙන අවසානයේ සම්බුද්ධ ශාසනය තුළ ලබන්න තියෙන මහා පිහිටත් අහිමි කරගත්ත හැටි බලන්ට මහණෙනි ඈත අතීතයේ ওই භික්ෂුවට ওই විදිහේම එකක් වුණා. මාන්නක්කාරකම නිසා විලිලැජ්ජාව නසාගෙන කටයුතු කරන්න ගිහිල්ලා අවසානයේ තමන්ගේ සියලු යහපත වනසා ගත්තා. තමන්ට ලැබෙන්න තිබුණු මහා ලාභයක් පවා මොහු වනස ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව ගැන අතීත පුවතක් සාරාංශයෙන් කියලා නැවැත්තුවා. එතකොට එතන රැස් වූ භික්ෂුන් වහන්සේලාට අහන්න ආසාවක් ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ සිවුරු හැර ගියපු භික්ෂුව සිවුරු කඩා දාලා නිරුවතින් හිටගත්ත භික්ෂුව මේ ජීවිතේ කරගත්ත විලිලැජ්ජා නැති වැඩේ නම් අපි දැක්කනේ. නමුත් ස්වාමීනි ඒ කාලේ ඒ භික්ෂුවට සිද්ධ වෙච්ච අතීත විස්තරේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අහන්න ආසයි. ඒ විස්තරය බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ විස්තරය කියා දෙන්න කියලා ඉල්ලා හිටියා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළේ. මේ ජාතක කතාවේ නම නච්ච ජාතකය. නච්ච කියලා කිව්වේ නැටුම. මේ ජාතක කතාවේ නැටුමක් ගැන කියවෙනවා. මොන නැටුමක්ද? මොනර නැටුමක්. මොනරෙකුගේ නැටුමක් ගැන කියවෙන නිසා තමයි මේ ජාතක කතාවට නච්ච ජාතකය කියලා යෙදෙන්නේ. මේ නච්චක ජාතක පුවත මෙන්න මේ විදිහටයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. මහණෙනි ගොඩාක් ඈත අතීතේ මුල්ම කල්පයේ සිව්පාවෝ සිංහයාව තමන්ගේ රජා බවට පත් කරගත්තා. මුල්ම කල්පේ මේ
ලෝකය ඇරඹී මුල්ම කල්පේ සිද්ධ වෙච්ච දේවල්. ඒ කාලේ සිව්පා සත්තු ටික තමන්ගේ රජා බවට සිංහ රාජයාව පත් කරගත්තා. මත්ස්‍යයෝ ආනන්ද කියලා මත්ස්‍යෙක්ව තමන්ගේ ප්‍රධානියා බවට පත් කරගත්තා. කුරුල්ලෝ ස්වර්ණ හංස රාජයෙක්ව තමන්ගේ රජු බවට පත් කරගත්තා. මේ පිංගතුනි මේ මේත කාලීන මේ සමීප ඉතිහාසයක් ගැන නෙමෙයි මේ කියන්නේ. අපට හිතා ගන්නවත් බැරි කල්ප ගානක් දුර ඈත. බුදුරජාණන් වහන්සේ නමකගේ අතීතයේ දක්න අනාවරණ ඥාණයෙන් වදාරපු කාරණාවක්. ඒ කාලේ සිද්ධ වෙච්ච දේ. ඒ කාලේ සත්තු ඒ විදිහට තම තමන්ගේ රජ්ජු පත් කරගෙන ඉඳලා තියෙනවා රජවරු. ඉතින් එතකොට මේ කතාව ගොඩනගෙන්නේ පක්ෂීන් අතරේ සිදුවීමක්. ඔය ස්වර්ණහංස රාජයාට ඊටාම ලස්සන රූප සෝභා ඇති දියණියක වන හංස පැටවියක් හිටියා. ස්වර්ණහංස රාජයාගේ දුව විදිහට ලස්සන හංස පැටවියක් හිටියා. හංස රාජයා තමන්ගේ දියණියට ස්වයංවරයක් දෙනවා. දැන් මේ රජුරුවනේ. ওই රජවරුන්ගේ දූලාට ස්වයංවර දෙනවා කියන එක මේ මනුස්ස රජ දූලාටත් ඒ කාලේ තිබිලා තියෙනවා. ස්වයංවරයක් කියලා කියන්නේ තමන් කැමති ස්වාමි පුරුෂයා තමන්ට තෝරගන්න පුළුවන්. ඒක ස්වයංවරය. ඉතින් මේ හංස පැටවියටත් ස්වර්ණහංස රාජයා ස්වයංවරයක් දුන්නා. ඒ ස්වයංවරයේ විදිහට දැන් මේ පක්ෂීන් ඔක්කොටම මේ ආරංචිය දැනුම් දීලා එක එක ජාතියේ පක්ෂියෝ ඇවිල්ලා ඉන්නවා ස්වයංවරයේ පිණිස තමන් තෝරා ගනීවි කියන අදහසින්. එක එක පක්ෂියෝ හංසයෝ මොනරු ආදී නොයෙක් සත්තු ගොඩාක් ආව පිංගුතුනේ ස්වයංවරයේ පිණිස දැන් පෙනී හිටින්න. ඔක්කොමල දැන් පොලිමට පෙනී හිටිනවා. එක එක කුරුල්ලෝ පොලිමට මේ හංස දියණියට බලන්ට එකතු වෙලා හිටියා. එතකොට මේ හංස දුව හංස දියණිය එහෙම නැත්නම් මේ හංස පැටවිය දැන් Tamanට අවශ්‍ය කරන පක්ෂියාව තෝරා ගැනීමට එක එක පක්ෂියා ළඟට යනවා. ඒ යද්දී මේ හංස දියණියගේ හිත ගියා එතන පැමිණිලා හිටපු මොනරෙකුට. ඇයි මොනරාට හිත ගියේ? මොනරාගේ තියෙනවා විශාල දිග පිල් කලඹක්. ඊළඟට මොනරාගේ බෙල්ල නිල් පාටයි. හිසට ඉහළමුත් නිකන් ඔටුන්නක් දැම්ම වගේ අමුතු එකක් තියෙනවා. මේ මොනරාගේ පෙනුමට මේ හංස දුවට හිත ඇදී ගියා. හිත ඇදී ගිහිල්ලා අර සියලු පක්ෂීන් අතරේ මොනරා තමන්ගේ ස්වාමි පුරුෂයා විදිහට තෝරගත්තා. ඒ තෝරගත්තා කියන කාරණේ තමන්ගේ පිය රජුරවන්ට ස්වර්ණහංස රාජයාට කිව්වා. එතකොට ස්වර්ණහංස රාජයා මොනරාට කතා කරලා කියනවා සගය හරි අපූරුයි. ඔහේ තමයි වාසනාවන්තයා. හංස රාජ දියණිය මෙපමණ පක්ෂීන් සමූහයක් අතරින් තමන්ගේ ආසාම කරන ස්වාමි පුරුෂයා හැටියට තෝරාගත්තේ නුඹයි කිව්වා. එතකොට අනිත් පක්ෂීන්ගෙනුත් ප්‍රශංසා ලැබෙන්න පටන් ගත්තා. ඔයා තමයි වාසනාවන්තයා කියලා මේ මොනරාට මේ ප්‍රශංසා එනකොට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට ප්‍රශංසා එනකොට වෙන දේ මොනරාටත් උනා. මොකද්ද බොහෝ දෙනෙකුට ප්‍රශංසා ලැබෙනකොට වෙන දේ? ඉදිමෙනවා. මාන්නකාරකම හට ගන්නවා. උඩගුකම හට ගන්නවා. මමයි කෙනා කියලා හිතෙනවා. මේ මොනරාටත් එහෙම වුණා. මොනරාට ඒ හිතවිල්ල ආවට පස්සේ පිංගුතුනේ මේ මොනරා මේ තමන්ගේ ආඩම්බරකාර හිතින් හිතනවා මුන්දලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑනේ. මුන්දලා තාම මේ දැක්කේ මම අකුලාගෙන ඉන්න පිල් කලඹ. මගේ පිල් කලඹ විහිදපුවාම තියෙන ලස්සන මේ ඉන්න කිසි කෙනෙක් දැක්කේ නෑ. මම දැන් මේ පිරිසට බලාගන්න මේ පිල් කලඹ සම්පූර්ණ විහිදුවන්ට ඕන කියලා පිල් කලඹ විහිදෙව්වා.
මොනරු පිල්කලඹ විහිදුවාගෙන ඉන්නවා කියන එක 아무ත එකක් නෙවෙයි අපි දැකලා තියෙනවනේ. මොනරා පිල්කලඹ විහිදපුවාම ඉස්සරහට ලස්සනයි. නමුත් පිල්කලඹ විහිදපු ගමන් මොනරාගේ පිටිපස්සෙලි පිටිපස්ස සම්පූර්ණයෙන්ම විවර වෙනවා. මොනරා පිල්කලඹ විහිදපු ගමන් වසාගෙන සිටිය යුතු ප්‍රදේශය විවෘත වුණා. මේ මොනරා දැන් ඒ පිල්කලඹ විහිදුවාගෙන කැරකෙන්න පටන් ගත්තා. කැරකෙනකොට ඉස්සරහා පැත්තෙන් ලස්සනට පෙනුනාට පිටිපස්ස හැරෙනකොට අර මහා පිරිසට මේ මොනරා තමන්ගේ නිර්වත පෙන්නනවා. හංස රාජයාට වස ලැජ්ජාවක් හටගත්තා. හංස රාජයා කල්පනා කළා සී මේකා තමන්ගේ සඟවාගත යුතු තැන් කිසි ලැජ්ජාවක් නැතුව පෙන්නනවා නොවේ. බාහිර ජනයා මොකක් හිතාවිද කියලා මේ පක්ෂයාට කිසි වැදගත්කමක් මේ පක්ෂයාට කිසි බයකුත් නෑ නොවේ. මේකාට මගේ දුවව කොහොමද දෙන්නේ? විලිලැජ්ජාව නැති කෙනෙකුට කොහොමද රජදුවක් දෙන්නේ කියලා ස්වර්ණහංස රාජයා දියණිය ලබා දීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. දියණිය ලබා දීම ප්‍රතික්ෂේප කරලා මේ ස්වර්ණහංස රාජයා මොනරාට කිව්වා වචනයයි. රුදං මනුඤ්ඤං රුචිරාච පිට්ඨි වේලුරිය වන්නූප නිභාච ගීවා බ්‍යාම මත්තානිච්ච පේකුණානි නච්චේන තේ දිහිතරං නෝ දදාමි. බලන්න කියපුදේ නාද කිරීමෙන් මියුරු තමයි. මොනරාගේ නාදය නම් හරි මිහිරි කිව්වා. කතා කරනකොට ඒ හඬ උගෙන් පිට වෙන ස්වරය හරි මිහිරි. පිට පෙනුමත් පැහැයෙන් යුක්තයි. අනිත් පක්ෂීන්ට වඩා පිට පෙනුම බැබලෙන පැහැපත් බවක් වර්ණවත් බවක් තියෙනවා. විදුරු මිනක් බඳු දිලෙන ගෙලයි. හරියට වෛරහොඩි මැණිකක් වගේ බැබලෙන බෙල්ලක් තියෙනවා. බඹයක් පමණ ඇති පිල් කලඹයි. අඩි 6ක් විතර දිගට හොඳ ලස්සන පිල් කලඹකුත් තියෙනවා තමයි. හැබැයි කිසි ලැජ්ජාවක් නැතිව නටයි. තොපට දෙන්න මෙහි දුවක් නැtei කිව්වා. ඔය කොහොම තිබුණත් තොපට විලිලැජ්ජාව නැත. විලිලැජ්ජාව නැති නිසා තොපට දෙන්න මෙහි රජදුවක් නැත කියලා මේ රජදුව විසින් ස්වයංවරයේ විදිහට තෝරාගත් අවස්ථාව සම්පූර්ණයෙන්ම නොලැබී ගියා. අර මොනරාට ලැජ්ජාවටපත් වුණා. Tamanට වැරදුනා කියලා තේරුණා. ඉක්මනින් පක්ෂීන් අතරින් වෙන් වෙලා ඉගිලලා ගියා. බලන්න ඒ කාල වකවානුවෙත් මේක සිද්ධ වෙලා තින්නේ මුල්ම කල්පේ. ඒ මුල්ම කල්පේ සත්තුන්ගේ මේ වගේ ස්වභාවයක් තියෙන කාලෙත් ඒ පක්ෂියා ළඟ විලිලැජ්ජා නැති බව කියන දුර්ගුණය තිබුණා. ඒ දුර්ගුණය නිසා වෙන්දෙන් අදට උනත් ඇතැම් පක්ෂීන් සම්බන්ධයෙන් ඔය සත්තු ගැන විමර්ශනය කරන අය හොයනවනේ. එතකොට ඇතැම් සත්තු ඉන්නවා පින්වතුනි ඒ සත්තුන්ගේ එකතු වීම කියන එක. ඒ සතුන් ඊටාම රහසය කරන්නේ. ඒ සතුන් මේ ස්වාමි භාර්යාව වශයෙන් එකතු වෙනවා කියන එක මේ පක්ෂීන්ගේ ලෝකේ ඒගොල්ලෝ බොහොම පෞද්ගලිකව කිසිවෙකුට නොපෙනෙන්න කරන එක. නමුත් සමහර පක්ෂීන්ට එහෙම ගතිගුණයක් නැහැ. සමහර සත්තු ඉන්නවා එහෙම. ඒගොල්ලන්ගේ පැවැත්ම වැදගත්. නමුත් සමහර සත්තු ඉන්නවා උන්ට කිසි වැදගැම්මක් නැහැ. සංසාර ගමනේ යන සත්තුනේ හැමෝම. ඒ සත්වයේ හැම කෙනෙකුටම තියෙනවානේ මානසික සංකල්පනා කියලා එකක්. ඔය සත්තු හැමෝම යම් අයුරකින් හිතනවානේ. ඒ හිතන හිතවිලි ධාරාව යටතේ යම් කෙනෙකුට වැදගත් දේ පිහිටනවා, යම් කෙනෙකුට නොවැදගත් දේ පිහිටනවා. එහෙම සසර ගමනක් මේ. මේ සංසාර ගමනේ නොවැදගත් පුරුද්දක් යම් විදිහට අපේ ජීවිතේ එකතු වුණොත් පිංගතුනේ ඒක සාංශාරික ගමනේ පිටිපස්සෙන් අපේ ජීවිතේම අංගයක් ජීවිතේම පුරුකක් විදිහට එනවා. බය වෙන්න ඕන නේද අපි මේ ජීවිතය ඇතුලේ දුර්ගුණ ලං කරගන්න. බයක් ඇති කරගන්න ඕන. දුර්ගුණ ලාමක ගති ලක්ෂණ ඉවත් කරගන්නට
අපි කැමැත්තක් ඇති කරගන්න ඕනේ මේ මනුස්ස ජීවිතේ. මොකද පින්වතුනි මේ මනුස්ස ජීවිතේ අපේ යම් ගති ලක්ෂණයක් ප්‍රකට වෙනකොට අපිට ඒ ගති ලක්ෂණي අඳුනාගෙන වීරියෙන් කැපවීමෙන් අපිව වෙනස් කරගන්න පුළුවන්. මොකද මේ මනුස්ස ජීවිතය ඇතුලේ වඩන්න පුළුවන් හිතක් අපිට ලැබෙනවා. තිරිසන් ජීවිතයක වඩන්න පුළුවන් හිතක් ලැබෙන්නේ ඒ හිත පටුයි. නිරේ ලැබෙන ජීවිතේ පටුයි. പ്രേත ලෝකයේ ලැබෙන ජීවිතේ පටුයි. අසුරයන් අතරේ ලැබෙන ජීවිතේ පටුයි. සුගති උපතක් වන මනුස්ස ලෝකයේ දෙව්ලොව බඹලොව මේ වගේ ජීවිතවල විතරයි අපිට පුළුල් හිතක් ලැබෙන්නේ. ඒ හිත වඩන්න පුළුවන්. ඒ හිතේ කෙලෙස් කසටයෝ මකන්න පුළුවන්. ඒ හිතෙන් යම් දුර්ගුණයක් තියෙනවා නම් ඒ දුර්ගුණය කියන කසටය බැහැර කරන්න පුළුවන්. මිනිසෙක් වෙලා උපන්නට පස්සේ මිනිසයාට පුළුවන් අසුභ භාවනාව වැඩිම තුලින් රාගය කියන එක දුරු කරලා දාන්න, රාගය තුනී කරන්න පුළුවන්. රාගය යටපත් කරන්න පුළුවන්. රාගය නැතරම නැති කරන්න පුළුවන්. මිනිසෙක් වෙලා උපන්නට පස්සේ ද්වේෂ සහගත බව හිතටන කේන්තිය මෙත්සිතින් දුරු කරන්න පුළුවන්. මෙත්සිත ටික පුළුල් කරලා ඒ මෛත්‍රී සිතින් වඩන ලද මෛත්‍රී සිතින් ද්වේෂ සහගත බව තුනී කරන්න පුළුවන්. ද්වේෂය යටපත් කරන්න පුළුවන්. ද්වේෂය නැතරම නැති කරන්න පුළුවන්. ඒක තමයි පුළුල් හිතක ස්වභාවය. පටු හිතක ඕක බෑ. තිරිසන් යෝනි ඕක කරන්න බෑ. පෙරේතය අතරේ කරන්න බෑ. ඊළඟට අසුර නිකායේ ඉඳලා තෝක කරන්න බෑ. නිරේ ඉපදිලා කොහොමවත් කරන්න බෑ. බලන්න මේ ලබන සුගතියක තියෙන වටිනාකම. ඒක පින්වතුනි සුගති ජීවිතේ විතරමයි කරන්න පුළුවන්නේ. දැන් ඒක අවස්ථාවක අපේ විනය පිටකයේ තියෙනවා විනය පොත් වහන්සේ තුල මේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ආසාවෙන් බණහන්ට ආව නාගයෙක්. එයා දිව්‍ය නාග. දිව්‍ය නාග කියලා කියන්නේ එයාලට දිව්‍ය සැප තියෙනවා. නමුත් නාග යෝනිය කියන්නේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපන්නට පස්සේ එයාට ලැබෙන්නේ පටුසිතක්. බුදුරජාණන් වහන්සේගේ බණ අහනකොට මේ නාගයාට හිතක් උපන්නා. අනේ මටත් මහාන වෙන්න ඇතිනා. මටත් මහාන වෙලා මේ සිල් ගුණ පුරන්න ඇතිනා. මටත් මහාන වෙලා ඒ භාවනා ආදී දියුණු කරගෙන මේ ධර්මයේ තුල කියා දෙන උතුම් අධිගමයන් ලබන්න ඇතිනා. මෙහෙම හිතුණා. හිතිලා මේ නාගයා මනුස්ස වේසින් මානවක වේසින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් පැවිදි ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මෙයාව පැවිදි කළා. පැවිදි වුණාට පස්සේ දැන් සාමාන්‍ය භික්ෂුන් තලේ භික්ෂුවක් විදිහටම ඉන්නවා. මනුස්ස වේසින්නේ. නමුත් වෙස්මවාගත්ත නාගයෙකුට අවස්ථා කීපයක් තියෙනවා කියනවා. ඒ වේසින් යුක්තව වාසය කරලා ඒ කටයුත්ත කරන්න බැරි. ඒක එකක් තමයි හැබෑවටම නිදා ගැනීම. ඇත්තටම නිදිනවා කියන එක නාගයාට කරන්න බෑ වෙස් වලාගෙන. එතකොට නාග ශරීරයට හැරෙනවමයි. මෙයා මහ විශාල නාගරාජයෙක්. දවස් කීපයක් භික්ෂුන් වහන්සේලාත් එක්ක හොරට නිදාගෙන හිටියා. ඒ කියන්නේ තමන් යම් විදිහකට සැතපුණත් සැතපෙන්නේ නෑ. ඇස් දෙක පියාගෙන ඉන්නවා විතරයි. නමුත් ටික දවසක් යනකොට ඇත්තටම නිදියන්න හිතුණා. භික්ෂුන් වහන්සේලා කවුරුත් නැති වෙලාවක් බලලා කුටිය ඇතුළට ගිහිල්ලා කුටියේ දොර වහගෙන ඇත්තටම නිදාගත්තා. ඇත්තටම නිින්ද ගියපු ගමන් වේසේ මාරු වුණා. දැන් කුටිය ඇතුලේ පිරිච්චි නයික්. ඔය වෙලාවේ උතනින් ගමන් කරපු භික්ෂුවක් ජනෙල් කවුලුවකින් මේක දැක්කා. දැක්ක ගමන් භික්ෂුව මහා අඬින් කෑ ගැහුවා මේ නයික් මේ කුටියේ කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා එකතු වුණා. මේ භික්ෂුවට මේක හංගන්න බැරුව ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ඒ නාගරාජයාට අවවාදයක් කළා. ඔබ උපන්න තැන වැරදි. බලන්න පින්වතුනි සංසාරේ මේ පුවත අහනකොට හරි සංවේදී බවක් උපදිනවා. සසර ගමනක ස්වභාවය. බලන්න තිරිසන් යෝනිය ඉපදිලා අර බණපද
තේරුම් ගන්න පුළුවන් තිරසන් සතෙක් විදිහටනේ උපන්නේ නාගයෙක්. බණපදේ තේරුණොත් පිංගුතුනි ධර්මී පහසට ලං වෙන්න බෑ. අස්ථානය ෂණ සම්පත්තිය අහිමි වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් අයුරකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ උවද ධර්මාවබෝධ කළ යුතු තැනැත්තා තිරිසන් යෝනියේ ඉපද සිටිනම් ඔහුට ධර්මාවබෝධ කිරීමේ අවස්ථාව වැසී යන්නේය. මොහුට උනේ එහෙම. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ වැරදි තැන උපන්නේ. ඔබට බෑ පැවිද්දක් කරන්න. ඔබට බෑ පැවිද්ද තුල හිත වඩන්න. එනිසා ඔබ යලි යන්න. ගිහිල්ලා නාග ලෝකේ දුෂ්කරව හරි උපෝසතේ රකින්න. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, බ්‍රහ්මචාරීව වාසය කරන්න. නාග ලෝකේ හිත රැක ගන්න අමාරු උනත් බ්‍රහ්මචාරීව වාසය කරන්න කිව්වා. නාග කන්‍යාවත් එක්ක අයුතු විදිහට එකතු වෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව වාසය කරන්න. ඔබ උපෝසතේ හොඳට ආරක්ෂා කරගන්න. උපෝසතේ රැක රැක මනුස්ස ජීවිතේ පතන්න කිව්වා. බලන්න ලැබිච්ච අවවාදේ. උපෝසතේ සුරකිමින් මනුස්ස ජීවිතේ පතන්න කිව්වා. මනුස්ස ජීවිතේට ආවොත් මේක කරගන්න පුළුවන්. මේ කරුණ ඉගෙන ගනිද්දී පින්වතුනි අපි උපන් තැන වටිනාකම අපිට තේරෙන්නේ. අපි උපන්නේ කොච්චර වටිනා ජීවිතයකද කියලා අපිට තේරෙන්නේ මේ කරුණ අහනකොට. නැත්තම් මේ සංසාර ගමන ගැන අවබෝධයක් නැති බටහිර ජාතිකයෝ බොහෝමයක් තිරිසන් ජීවිතවලට ආස කරනවා. ඇයි ඒ අයෝ තිරිසන් සත්තු තුල අමුතු සුන්දරත්වයක් දකිනවා. උන් අහසේ ඉගිල්ලා යනවා. උන් ඉඳහසේ යනවා. සමනල්ලු එහෙම මල් වල වැහලා ඒ මලේ රොන් නුරාවනවා. සෙනසිල්ලේ ඉන්නවා වගේ දැනෙනවා. ඒ කුරුල්ලෝ එහෙම මිහිරට නාද කරනකොට හිතෙනවා ඒ මිහිරි නාදේ මුන් මේ නගන්නේ සන්තෝෂේ වැඩිකමට. උන් සන්තෝෂින් ඉන්නවා. එහෙම හිතෙනවා. එහෙම හිතලා ගොඩාක් මිනිස්සු ඉන්නවා. බටහිර ජාතිකයෝ ගොඩාක් ඉන්නවා. තිරිසන් ජීවිත පතන. බලන්න අභාග්‍ය. ස්වාක්කාත ධර්මයක් අහන්න නොලැබීමේ අභාග්‍ය. හරියට මේවා තෝර බේර ගන්න ඕන පින්වතුනි. එනිසා පුළුල් හිතක් ලැබිච්ච මේ අවස්ථාවේ අපි උත්සාහවත් වෙන්න ඕන අපේ තියෙන ලාමක ගති ලක්ෂණ දුරු කරගන්න. ඒ ගති ලක්ෂණ මේ ජීවිතේ අපිට අඳුන ගන්න පුළුවන්. අපිට ගොඩාක් කිපෙනවා නම්. පොඩි දෙයකටත් අපිට කේන්ති යනවා නම් අපිට අපි ගැනම තේරුම් ගැනීමකට එන්න පුළුවන්. මට මෙච්චර කේන්ති යන්නේ. මං එක්කෝ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තින්නේ නාග ලෝකයක ඉඳලා. මං එක්කෝ මනුස්ස ලෝකයකට ඇවිල්ලා තින්නේ එදාම දරුණු ගතිගුණ තිබුණු තිරිසන් ලෝකයක ඉඳලා. එක්කෝ මම මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ නිරේ ඉඳලා. ඒකට සමීප ලක්ෂණ මං ළඟ ප්‍රකට වෙනවා. එහෙමනම් මම මේවා ටික මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් හදා ගන්න ඕන. අන්න දක්ෂකම. තමන්ගේ අඩුපාඩු තමන් දැකීම. තමන් දැක තමන්ගේ අඩුපාඩු හදා ගැනීම. මේක වෙන කවුරුත් කරලා දෙන්නේ තමන්ම හදා ගන්න ඕන. අපේ අඩුපාඩු පින්වතුනි අපි දැක දැක හදා ගන්න ඕන. අපිට ගොඩාක් බොරු කියන්න හිතෙනවා නම් අනායාසයෙන්ම වගේ බොරු නැගෙනවා නම් අනිත් අයට බොරු කියා ඉන්න හිතෙනවා නම් බොරුවෙන්ම ජීවිතේ ගත කරන්න හිතෙනවා නම් ඒ තියෙන්නේ නාග ලක්ෂණයක්. ඉක්මනින් අඳුන ගන්න ඕන. අපිට ඕනවට වඩා ආහාර පාන ආදියට කෑදරකම හට ගන්නවා නම් ඉක්මනින් අඳුන ගන්න ඕන අපිට තියෙන්නේ පෙරේත ලක්ෂණයක්. අඳුනාගෙන ඒක හදා ගන්න ඕන. අපිට හිතෙනවා නම් පොඩි දේ එහෙම වෙච්ච ගමන් පොල් ගහන්න ඕන කියලා, මිරිස් අඹරන්න ඕන කියලා, හූනියම් කරන්න ඕන කියලා. අපි ළඟ තියෙන අසුර ලක්ෂණ. සමහරවිට ගොඩක් වෙලාවට අපි සමීපයි අසුර ලෝකෙට. අඳුන ගන්න ඕන. ඒ අඳුනාගෙන පින්වතුනි අපි උත්සාහවත් වෙන්න ඕන අපේ ඒ දුරුගුණය, අපේ අඩුපාඩුව ටිකෙන් ටික හදාගන්න. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් වදාළා ඔකට. මිනිසෙක් තමන්ගේ නිවසේ තැන්පත් කරන්න අරගෙන ආවා කියනවා පරණ පිත්තල බඩුවක්. පිත්තල පහනක් වගේ එකක් අරන් ආවා පරණ වෙච්ච එකක්.
ඕක අරගෙන ඇවිල්ලා මේ මිනිස්සයා කලේ දැන් මේක පරණයි කියලා එයාට පේනවා. එයාට ඕන වුණා මේක ටික ටික අලුත් කරන්න. මෙයා නිතර මේක සුද්ධ කරන්න පටන් ගත්තා. දැන් පිත්තල බඩු සුද්ධ කරන්න අර බ්‍රාසෝ වගේ දේවල් දානෝනේ. ඒ වගේ මෙයා නොඑක් බෙහෙත් දාලා මේක සුද්ධ කරන්න පටන් ගත්තා. නිතර මදින්න පටන් ගත්තා. කාලයක් යනකොට කැතකුණු ඔක්කොම ටික නැතුව ගියා. මේක අලුත ගත්ත බඩුවක් වගේ බබලන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්නේ වගේ තමයි මේ මිනිස්සයා තමන් ගැන තමන් අඳුන ගන්න ඕන. තමන් කෙලිටීද පිරිසිදුයිද? ඒක තමන් අඳුන ගන්න ඕන. ඒක පින්වතුනි අපිටනේ පේන්නේ. අපිට කේන්ති යන ස්වභාවය. අපි බාහිරට ප්‍රකට කරොත් තමයි බාහිරට ඒක දැනෙන්නේ. ප්‍රකට නොකර අපි අභ්‍යන්තරින් කේන්ති යන කෙනෙක්ද? අන්න අපි අඳුන ගන්න ඕන. අපි අභ්‍යන්තරින් ගොඩාක් සරාගී කෙනෙක්ද? අපි අඳුන ගන්න ඕන. අපිට ඉක්මනට අර මෝහ මූලික මේ හැඟීම් නිතර හිතට එනවාද? මේකුන්ට පොල් ගහන්න ඕන, මේකුන්ට මිරිස් සඹරන්න ඕන කියන හිතුවිලි අපිට එනවාද? ඒවා අපි අපේ තුල බලන්න ඕන. ඊළඟට ආහාර පාන දැක්ක ගමන් පමණටත් වඩා ගිජුකම අපේ අභ්‍යන්තරයෙන් එනවාද? අපි අඳුන ගන්න ඕන. හරියට අර පිත්තල භාණ්ඩේ තියෙන කැතකුණු අඳුන ගත්තා වගේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද්ද? සද්ධර්මය අරගෙන ධර්මය කියන එක ජීවිතයට ටික ටික සම්බන්ධ කරගෙන නිතර බණපද අහ ධර්මානුකූල හිතුවිලි හදාගනිමින් පිරිසිදු කරන්න පටන් ගන්න ඕනේ. කායික ක්‍රියා පිරිසිදු කරනවා. වචන පිරිසිදු කරනවා. හිතන ක්‍රමේ වෙනස් කරනවා. අපි මෙහෙම කරන්න පටන් ගන්නකොට අපි හිතමු ගොඩාක් ලෝභ කෙනෙක් අමාරුවෙන් හරි දන් දෙන්න පටන් ගන්න ඕනේ. ගොඩාක් ලෝභ හිතුවිලි එන කෙනා අමාරුවෙන් හරි දන් දෙන්න පටන් ගන්න ඕනේ. ගොඩාක් කේන්ති යන කෙනා මෛත්‍රිය නිතර කිය ඉන්න හරි පටන් ගන්න ඕනේ. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා කියලා හඬ නගා කියා ඉන්න පටන් ගන්න ඕනේ. අන්න එහෙම පින්වතුනි අපිට ටික ටික මේ අඩුපාඩු හදන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා. අඩුපාඩු හදා ගැනීම කියන තැනට අපි ආවොත් එහෙම අපි මේ මනුස්ස ජීවිතේ අපි හිතක් ඇති කරගත්තොත් මගේ අඩුපාඩු හදා ගන්න ඕන කියලා. ඒක හොඳ ගති ගුණයක්. ඒක මේ සංසාරේ අපි ඇති කරගන්න හොඳ ගති ගුණයක් පින්වතුනි. සාංශාරික ගමනට අපිට පුරුද්දක් විදිහට ඒක පිහිටයි. එතකොට අපිට ලැබෙන ජීවිතවල අපි අඩුපාඩු හදාගන්න කැප වෙන කෙනෙක් බවට පත් වෙයි. බලන්න මේ විලිලැජ්ජා නැති බව කියන එක සංසාර ගමනේ පුරුද්දක් විදිහට පිහිටියා නම් අපි ඇති කරගන්න හොඳ පුරුද්දක් අපිට සංසාර ගමනේ පුරුද්දක් විදිහට පිහිටන්නේ නැද්ද? පිහිටනවා. සංසාර ගමනේ පිහිටුව ගත්ත ලාමක එකක් මෙහිම පස්සේ ආවනම් ඒ වගේමයි හොඳ උතුම් ගතිගුණයක් අපි ඇති කරගත්තොත් ඒකත් පස්සෙන් එනවා. ඒ හින්දා සාංශාරික ගමනට හොඳ ලස්සන ගතිගුණ ඇති කරගන්න මහන්සි ගනිමු. දැන් අද දවසේ ධර්ම දානයේ සිද්ධ කරන මේ පින්වත් දරුවෝ ටික තමන්ගේ සංසාර ගමනට බොහෝම ලස්සන දෙයක් එකතු කරගෙන තමන්ගේ මව්ගේ ගුණ හඳුනන බව, තමන්ගේ පියාගේ ගුණ හඳුනන බව, තමන්ට උපකාර කරපු අයගේ ගුණ හඳුනන බව, ඒ අයට ප්‍රති උපකාරය හැකි පමණින් දක්වන බව, ලස්සන ගතිගුණ. මේ ගතිගුණ සංසාරයෙන් සංසාරයට පස්සේ එනවා. පස්සේ පැමිණිලා අපේ ජීවිතයට සැපයක්ම උපද්දලා දෙනවා. එතකොට බලන්න පින්වතුනේ අපිට අපේ ජීවිත තුළ මේ ඇති කරගන්න ලැබෙන ගුණධර්මයෝ කියන එක සමහරවිට අපි මෙහෙම වටිනාකම දැනගෙන හිටියේ නැත්තම් අපි ගුණධර්ම සම්බන්ධයෙන් ගොඩාක් වෙලාවට හිතන්නේ මෙහෙම මට මේ ගුණේ ඇති කරගන්න බෑනේ. මට මේක හදාගන්න බෑනේ. අයියෝ මට තාම කේන්ති යනවානේ. අයියෝ මට තාම රාග හිතුවිලි එනවානේ. අපි එහෙම ගොඩාක් මැසිවිල්ලේ නේද වාසය කරන්නේ. මේ මැසිවිල්ලේ වාසය කරන්නේ ඇයි? පුංචි ගති ගුණයක් වුණත් මං ඇති කරගන්න එක මට සංසාරයට ලොකුවට බලපානවා කියන හිත
අපිට නැති නිසා. ඒ නිසා තේරුම් ගන්නට. තේරුම් අරගෙන පින්වතුනි අපි උත්සාහවත් වෙමු ටික ටික අපේ ගතිගුණ ලස්සන කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර කෙනෙකුට සංසාර පුරුද්දක් විදිහට හොඳ ගතිගුණ පිහිටනවා. නැතෙම අය නැද්ද? උපතින්ම එයාට උපතින්ම පුරුද්දක් විදිහට සත්තු ගැන ගොඩාක් අනුකම්පාව තියෙනවා. සත්තු මරන්නේ. ඊළඟට පොඩි දෙයකට එයා උණු වෙනවා. ඊළඟට කීකරුකම වගේ ඒවා පුරුද්දක් විදිහට එයාට පිළිහිట్లా තියෙනවා. කලබල නැතිකම පුරුද්දක් විදිහට පිළිහිట్లా තියෙනවා. මෙහෙම මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මිනිස්සයාත් ධර්මයේ දැනගෙන තමන්ගේ ගුණේ රැක ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මේ වගේ. ඔන්න කෙනෙක් හොඳ වටින පහේ පිත්තල භාණ්ඩයක් තමන්ගේ ගෙදෙට්ට අරගෙන ආවා. එයාට පේනවා මේක දිලිසෙන අලුත් පිත්තල භාණ්ඩයක්. හැබැයි මෙයා මේක ගැන බලන අවධානය අතෑරියා. අතෑරලා ඕන්න ඔහි පැත්තක දාලා තිබ්බා. දාලා තිනකොට මේකට සීතල හුළඟත් වදිනවා. සීත කාලෙට මේකේ නොයෙක් විදිහට මේ කැලැල් හටගන්න පටන් ගන්නවා. දෝවිලිත් වදිනවා. මේකේ කැතකුණු තැවරෙන්න පටන් ගන්නවා. මේක ටික බැබලීම නැතුව ගියා. බැබලීම නැති වී ගොස් මේක පින්වතුනේ සම්පූර්ණයෙන්ම පරණ වෙලා ගියා. ඇයි හේතුව? බලව්වේ නැති නිසා. ඒ වගේ දෙව්ලොවින් ආපු අය දෙව්ලොවින් මේ මනුස්ස ලෝකෙට ආපු අය මේ මනුස්ස ලෝකෙ ඉන්න පුළුවන් ලස්සන ගතිගුණයක. හැබැයි ඒ ගතිගුණය එයා හොඳ අවධානයකින් ඉඳලා ආරක්ෂා කරගත්තේ නැත්නම් මේ මනුස්ස ජීවිතේදී සමහරවිට ඒ ලස්සන ගතිගුණ වෙනසී යනවා. බ්‍රහ්ම ලෝක වලින් ආපු අය ඉන්න පුළුවන්. ඒ ගාව ලස්සන ගතිගුණ තියෙන්න පුළුවන්. රැකගත්තේ නැත්නම් වෙනසී යනවා. ඒ නිසා මේක තමන් ගැන ලොකු අවධානයකින් ඉඳලා තමන්ගේ අඩුපාඩු දැකලා තමන්ගේ වටිනාකම් දැකලා තමන්ගේ ජීවිතය තුළ හදාගත යුතු දෙයක්. බලන්න ඔය මනුස්ස ජීවිතය ගැන අපි ගත කරන ජීවිතය ගැන මෙච්චර පිරිපුන් විස්තරයක් පින්වතුනි අපි ඉගෙන ගන්න වෙන කිසිම ශිල්පයක අපිට කියලා දෙන්නේ නැහැ. ජීවිතය කියන එක මෙච්චර ලස්සනට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ නිසා පින්වතුන්ලා ආසාවෙන් තව තවත් බණ අහලා තමන්ගේ අඩුපාඩු සකස් කරගන්න උත්සාහවත් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ මෙහිම. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි දැන් පමණක් නෙවෙයි ඔය නිරුවතින් ගියපු මහලු භික්ෂුවට පෙර ආත්මේ තමන්ට ලැබුණ තිබුණ දේ ඕන් ওই විදිහට අහිමි වුණා. මේ ආත්මේ උතුම් බුද්ධ ශාසනය අහිමි වුණා. මහණෙනි එදා මොනරා වෙලා හිටියේ ඕන් ඔය බහුභාණ්ඩික භික්ෂුවමයි. එදා හංස රාජයා වෙලා හිටියේ. ස්වර්ණ හංස රාජයා වෙලා හිටියේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් එදා මේ ජාතක ප්‍රවෘත්තියට සවන් දීපු භික්ෂුන් වහන්සේලාට එතන හිටපු පිරිසට හොඳ හිතක් ඇති වුණා. තමන්ගේ ජීවිතයට ගුණධර්මයක් එකතු කර ගැනීමේ වටිනාකම ගැන. ඒ නිසා සදහවත් පින්වතුන්ලා ඒ අදහසම ඇති කරගන්න තමන්ගේ ජීවිතේ මේ කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ ලස්සන ගතිගුණ වලින් හැඩ කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න. අපි සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අපේ ජීවිත ඊටාම ලස්සනට හැඩගස්වාගෙන සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී දෙවිවරු සියලු බ්‍රහ්මකායික දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා ගුරුදේවයන් වහන්සේට ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා සාදු 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 රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සෙනරත් බණ්ඩාර යටවර පියාණන්ටත් ඒ වගේම කුමාරී යටවර මෑණියන්ටත් අනුමෝදන් වෙත්වා. මේ මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂ සම්පන්නිය පිණිස කායික සුවය මානසික සුවය පිණිස මේ ගෞතම සාසනය තුල කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ගුණදහම් දියුණු කරගෙන පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා අද දවසේ ධර්ම දානයේ සිදු කරන ලද පින්වත් වෛද්‍ය වින්ද්‍යා කණ්ඩලම මහත්මිය චරිත යටවර මහත්මයා කුමාරී යටවර මහත්මිය සෙනරත් බණ්ඩාර යටවර පියාණන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලුම පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා ඥාතීන්ට දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළා වූ වෛද්‍ය වින්ද්‍යා කණ්ඩලම මහත්මියටත් චරිත යටවර මහත්මයාටත් කුමාරී යටවර මහත්මිය සෙනරත් බණ්ඩාර යටවර පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පිනේ ආශිර්වාදය සැලසෙත්වා. සියලු දෙනා කරන කියන රැකී ආරක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වේවා දියුණුවටපත් වේවා. තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් තමන්ගේ ජීවිතේ සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්නට සුවසේ පින් රැස් කරගන්නට සියලු දෙනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සසුන තුල ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.